අද මම පැහැදිලි කරන්නේ වර්ණාවලිය සම්බන්ධව. අපි යම්කිසි පදාර්ථයකට යම්කිසි පරමාණුවකට ශක්තිය ලබා දුන්නාම පරමාණු වල පවතින ඉලෙක්ට්‍රෝන ශක්තිය උරා ගන්නවා. ශක්තිය උරාගෙන ඉහළ ශක්ති මට්ටම් වලට එහෙම නැත්නම් පවතින ශක්ති මට්ටමින් ඉහළට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. පවතින ශක්ති මට්ටමින් ඉහළට ගමන් කරන් පස්සේ මේ ඉලෙක්ට්‍රෝන ආපහු එද්දී අවශෝෂණය කරපු ශක්තිය විකිරණ ආකාරයට පිට කරනවා. විවිධ ආකාරයේ ප්‍රභව වලින් නිකුත් වන විකිරණ සංරචක එහෙම නැත්නම් ඒ විකිරණ තරංග ආයාම වලට අනුව වෙන් කරපුවාම අපිට වර්ණාවලියක් ලබා ගන්න පුළුවන්. මේ වර්ණාවලියේ සියලු තරංගායාම අන්තර්ගත වෙනවා නම් සියලුම තරංග අන්තර්ගත වෙනවා නම් ඒක අපි සන්තතික වර්ණාවලියක් කියලා හඳුන්වනවා. ඒ වගේම සියලුම තරංගායාම අන්තර්ගත වෙන්නේ නැත්නම් තනින් තන යම්කිසි විශේෂිත තරංග කීපයක් විතර නම් දක්නට ලැබෙන්නේ. ඒකට අපි කියනවා අසන්තතික වර්ණාවලියක් කියලා. සියලු තරංගායාම අන්තර්ගත වෙනවා නම් සියලු තරංග අන්තර්ගත වෙනවා නම් ඒක සන්තතික වර්ණාවලියක්. එහෙම නැත්නම් යම් කොටසක් විතරක් නම් අන්තර්ගත වෙන්නේ යම් විශේෂිත තරංගායාමයන් විතරක් නම් ඒකට කියන්නේ අසන්තතික වර්ණාවලියක් කියලා. අසන්තතික වර්ණාවලියක තනින් තන මේ ආකාරයට රේඛා විදිහට දැක ගන්න පුළුවන් හින්දා මේක රේඛා වර්ණාවලියක් කියලා හඳුන්වනවා. හයිඩ්‍රජන් වල සිදුවිය හැකි ඉලෙක්ට්‍රෝන විමෝචන පෙන්වුම් කරන සටහනක් මේ තියෙන්නේ. මෙතනදී මේ පවතින්නේ පරමාණුවක් තමයි මේ ඇඳලා තියෙන්නේ. පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම ආදී වශයෙන් ශක්ති මට්ටම්. න්‍යෂ්ටින් ඈතට යන්න ශක්ති මට්ටම් අතර දුර අඩු වෙන බව මේකෙන් පෙන්වුම් කරනවා. මෙතන ඉහළ ශක්ති මට්ටම් වල ඉඳලා පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පැමිණීම ලයිමන් ශ්‍රේණිය කියලා හඳුන්වනවා. ඒ වගේම ඉහළ ශක්ති මට්ටම් වල ඉඳලා දෙවන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පැමිණීම බාම ශ්‍රේණිය කියලා හඳුන්වනවා. තෙවන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පැමිණීම පාෂන් ශ්‍රේණිය විදිහටත්, හතරවෙනි ශක්ති මට්ටමට පැමිණීම බ්‍රැකට් ශ්‍රේණිය සහ පස්වන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන වැටීම ෆන් ශ්‍රේණිය විදිහට මේ විදිහට පෙන්වන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන කොයි ආකාරයට තියනවද? ඉලෙක්ට්‍රෝන පරමාණුව වටේ න්‍යෂ්ටිය වටේ කුමන ආකාරයට පවතින්නේද කියලා විවිධ අදහස් විවිධ කාලවලදී ඉදිරිපත් වුණා. කෙසේ නමුත් න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල පිහිටන බව, ඒ ශක්ති මට්ටම් වල උපශක්ති මට්ටම් පිහිටන බව බොහෝ සාක්ෂි වලින් ඔප්පු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. කාක්ෂිකවල හැඩ ගත්තාම මේ තියෙන S කාක්ෂිකවල වෘත්තාකාර හැඩයක්, ගෝලාකාර හැඩයක්, ඒ වගේම දම්බල් ආකාර හැඩයක් P කාක්ෂිකවල පෙන්වනවා. ඉලෙක්ට්‍රෝන වල ස්වභාවය, ඉලෙක්ට්‍රෝන වල ස්වરૂපය කොහොම පවතිනවද කියන ආකාරය විස්තර කිරීම සඳහා ක්වොන්ටම් අංක පාවිච්චි කරනවා. ප්‍රධාන වශයෙන් ක්වොන්ටම් අංක 4ක් පාවිච්චි කරනවා. ප්‍රධාන ක්වොන්ටම් අංකය පළවෙනි එක. මේ ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝනය පවතින ප්‍රධාන ශක්ති මට්ටම ගැන. ප්‍රධාන ක්වොන්ටම් අංකය 1 නම් මෙයා පළවෙනි ශක්ති මට්ටමේ පවතින. ප්‍රධාන ක්වොන්ටම් අංකය 2 නම් දෙවෙනි ශක්ති මට්ටමේ. ප්‍රධාන ක්වොන්ටම් අංකය 3 නම් තුන්වෙනි ශක්ති මට්ටමේ ආදී වශයෙන් ඉලෙක්ට්‍රෝන පවතින ප්‍රධාන ශක්ති මට්ටම ඉදිරිපත් කරන්න ප්‍රධාන ක්වොන්ටම් අංකය භාවිත කරනවා. ඊළඟට කෝණික ගම්මිතා ක්වොන්ටම් අංකය එහෙම නැත්නම් උද්දිගාංශ ක්වොන්ටම් අංකය කියලා හඳුන්වනවා. L වලින් සංකේතවත් කරනවා. මේ L වලින් එහෙම නැත්නම් කෝණික ගම්මිතා ක්වොන්ටම් අංකය සඳහා අගයන් ලබා ගන්න n ඇසුරෙන්. මේකෙදි ගන්නේ බිඳුවත් n ඍණ 1ත් දක්වා අගයන්. බිඳුවේ ඉඳලා n ඍණ 1 දක්වා අගයන්. n ගේ අගය 2යි නම් දෙකෙන් එකක් අඩු කරපුවාම 1යි. ඒ කියන්නේ බිඳුවත් 1ත් කියන අගයන්. මෙන්න මේ n ට ලැබෙන අගයන් වලින් අදාළ ඉලෙක්ට්‍රෝනේ ප්‍රධාන ශක්ති මට්ටම ඇතුලේ මොන උපශක්ති මට්ටමේද තියෙන්නේ කියලා කියන්න පුළුවන්. L ට ගන්න අගයෙන්
අදාළ ඉලෙක්ට්‍රෝනේ පවතින උපශක්ති මට්ටම කියන්න පුළුවන්. මේකෙදි L සමානයි 0 නම් ඉලෙක්ට්‍රෝනේ පවතින්නේ S උපශක්ති මට්ටමේ. L සමානයි 1යි නම් P, L සමානයි 2යි නම් D, L සමානයි 3යි නම් F උපශක්ති මට්ටම් වල පවතින්නේ කියලා L ඇසුරෙන් ඒ SPD කියන උපකවච ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ චුම්බක ක්වොන්ටම් අංකය ML, මේ චුම්බක ක්වොන්ටම් අංකය සඳහා අගයන් ගන්නේ L ඇසුරෙන්. බිඳුවත් ඇතුළත්ව ඍණ L ඉඳලා ධන L දක්වා. චුම්බක අපි ගත්තොත් එහෙම L ගේ අගය 2යි නම් ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 දක්වා. බිඳුවත් ඇතුළත්ව ඍණ L ඉඳලා ධන L දක්වා අගයන් ගන්න. ඉතින් දෙවන L සමානයි 2 වෙද්දී ML ට තියෙන්න පුළුවන් අගයන් 2 1 බිඳුව ඍණ 1 ඍණ 2 කියන අගයන් තියෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට L ඇසුරෙන් භ්‍රමණ චුම්බක ක්වොන්ටම් අංකය එහෙම නැත්නම් ML සඳහා අගයන් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ භ්‍රමණ ක්වොන්ටම් අංකය MS, මේකෙදී ඉදිරිපත් කරන්නේ ඉලෙක්ට්‍රෝන කාක්ෂිකයක් ඇතුලේ තියෙන්නේ කොහොමද කියන ආකාරය අපි දන්නවා. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. ඉලෙක්ට්‍රෝන දෙකක් එක තැන තියෙන්නේ කොහොමද කියන එක විස්තර කරන්න තමයි මේ ධන MS එහෙම නැත්නම් භ්‍රමණ ක්වොන්ටම් අංකය යොදාගන්නේ. මේකෙදි පැහැදිලි කරන්නේ ඉලෙක්ට්‍රෝන දෙක එක කාක්ෂිකයක් ඇතුලේ පිහිටන්නේ, ඒවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වෙමින් තමයි පවතින්නේ. එකම කාක්ෂිකයේ ඇතුලේ ඉන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ එහෙමයි. ඉලෙක්ට්‍රෝන දෙක අතර සිද්ධ වෙන, ඉලෙක්ට්‍රෝන දෙක අතර ඇති වෙන විකර්ෂණ අවම වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන දෙක එකිනෙකට විරුද්ධ දිශාවලට භ්‍රමණය වීම නිසා. ඒක ධන භාගයක් සහ ඍණ භාගයක් විදිහට පෙන්වුම් කරනවා. මේක සමස්තයක් විදිහට ගත්තාම n 1යි නම් L ට තියෙන්න පුළුවන් බිඳුව. L බිඳුව හින්දා උපකවචය S වෙනවා. ML ට තියෙන්නත් පුළුවන් බිඳුව. ML බිඳුවයි උපකවචයක තියෙන කාක්ෂික ගාන 1යි, මුළු කාක්ෂික ගානත් 1යි. ඊට පස්සේ n සමානයි 2 වුණාම අවස්ථාව බලමු. n සමානයි 2යි කියලා කියන්නේ L ට තියෙන්න පුළුවන් බිඳුවත් එකක් කියන ඉලක්කම් දෙක. මොකද n ඍණ 1 කියන එකෙන් ගන්න බිඳුවත් ඇතුළත්. මෙතනදී L බිඳුවයි එහෙනම් S කාක්ෂික මෙතන ප්‍රධාන ශක්ති මට්ටම් දෙක හින්දා ඒක 2S කියලා අපි ලියනවා. ML ට තියෙන්න පුළුවන් අගේ බිඳුවයි මෙතන උපකවච 1යි. S උපකවචය විතරයි. ඊට පස්සේ තව මෙතන 1 තියෙනවා L සඳහා ගියන්. L කියන්නේ 1යි නම් P මෙතන ප්‍රධාන ශක්ති මට්ටම් දෙක හින්දා මේක 2P කියලා අපි ගන්නවා. එතනදී ML ට ඉලක්කම් ගන්න ඍණ ඉඳලා ධන දක්වා. එතකොට ඍණ 1 බිඳුව ධන 1 කියන ඉලක්කම් අයිති වෙනවා. එහෙනම් උපකවචය මෙතන 3ක් තියෙනවා. මොකද P වල උපකවචය 3ක් තියෙනවා. මේ ප්‍රධාන ශක්ති මට්ටම් දෙක කියන එකට අදාළව කවචයක තියෙන මුළු කාක්ෂික සංඛ්‍යාව 4ක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ L ගේ අගය 3ක් විදිහට, N ගේ අගය 3ක්, ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම් 3 කියලා ගත්තාම L ට තියෙන්න පුළුවන් බිඳුව 1 2 කියන ඉලක්කම්. මොකද N ඍණ 1න් ගන්න L ට අගයන්. L බිඳුව නම් S උපකවචයක්, ඒ වගේම ML බිඳුවයි උපකවච 1යි. ඊට පස්සේ L 1 වෙද්දී මේක P වෙන්න ඕන. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම හින්දා 3P කියලා ගන්න. මෙතන 3S කියලා ගත්තත් එහෙමයි. එතනදී ඍණ 1 බිඳුව ධන 1 විදිහට ගත්තාම P වල කාක්ෂික උපකවච 3ක් තියෙනවා. ඒ වගේම මෙතන D L සමානයි 2ක් වුණාම ඒක D වෙනවා. තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමින්ද 3D විදිහට ගන්නවා. 3D විදිහට ගත්තාන් පස්සේ ඒ කියනවා ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 කියන සියලු අගයන්. මේක ගත්තාම උපකවච 5ක් වෙනවා. D වල අපි දන්නවා උපකවච 5ක් තියෙනවා. මෙන්න මේ විදිහට ගත්තාම උපකවච සියල්ල 9ක් වෙනවා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමට අදාළව. මෙන්න මේ ආකාරයට තමයි ML
සහ SPD ආදී කාක්ෂික ගැන සහ ඒ වගේ පවතින උපකවච සංඛ්‍යාව ගැන තොරතුරු හොයාගන්නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන බලපුවාම ඉලෙක්ට්‍රෝන යම් කිසි පරමාණුවක පිහිටන්නේ කොහොමද කියන ආකාරය තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් ඉදිරිපත් කරන්නේ. මේක ඉදිරිපත් කිරීම සඳහා විවිධ අදහස් විවිධ ක්‍රමවේද ඉදිරිපත් කෙරුණා. නමුත් මේ වෙද්දී අවුෆ්බාව මූලධර්මයට අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම පිළිගන්නවා. මේකෙදි මෙන්න මේ ආකාරයට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. පළවෙනියෙන්ම මෙන්න මේ S කාක්ෂික වලට ඉස්සරම එක ඉලෙක්ට්‍රෝනයක් පිරෙනවා. එතකොට ඒක 1s 1s1 දෙකක් පිරෙනවා 1s2 ඊට පස්සේ 2s වලට පිරෙනවා. එතකොට 2s1 තව එකක් පිරෙනවා 2s2 ඊට පස්සේ මෙතෙන්ට යන්නේ 2p වලට පිරෙනවා 2p1 2p2 ආදී වශයෙන් 2p6 දක්වා පිරෙනවා. ඊට පස්සේ 3s වලට ඊට පස්සේ ආය 3p 4s 3d 4p 5s ආදී වශයෙන් මෙන්න මේ රටාවට තමයි ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. S කාක්ෂිකයකට උපරිම ඉලෙක්ට්‍රෝන 2ක්, P කාක්ෂිකයට උපරිම ඉලෙක්ට්‍රෝන 6ක්, D වලට ඉලෙක්ට්‍රෝන උපරිම 5ක් සහ F වලට 14ක් විදිහට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා. මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. මේ තියෙන ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිහිටන ආකාරය. ලිතියම්ගේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. පළවෙනි එකට ඉලෙක්ට්‍රෝන 2ක් 1s2 ඊට පස්සේ ඊළඟ S කාක්ෂිකයට ඉලෙක්ට්‍රෝන 1ක්. එතකොට 2s1 විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. මේ හුන්ට් නීතියෙන් කියන්නේ එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන පිහිටද්දී ඒ ඉලෙක්ට්‍රෝන වල විකර්ෂණ අවම වෙන විදිහට මෙන්න මේ විදිහට ප්‍රතිවිරුද්ධ දිශාවලට පිහිටනවා කියලා කලින් අවස්ථාවේදී මම ධන භාගය ඍණ භාගය කියලා ඉදිරිපත් කළෙත් මෙන්න මේකමයි. මේ තියෙන්නේ මූලද්‍රව්‍ය කීපයක ඉලෙක්ට්‍රෝන වින්‍යාස. ලිතියම් 1s2 2s1 බෙරිලියම් ගත්තාම 1s2 2s2 ඊට පස්සේ කාබන් වගේ එකක් ගත්තාම 1s2 2s2 ඊට පස්සේ මෙතනට එනවා p වල දෙකක් පිරලා ඒ හින්දා 2p2 කියලා ගන්නවා. ඊට පස්සේ සෝඩියම් වගේ එකකට ආපුවාම 1s2 2s2 පස්සේ මෙතන p 6ම පිරලා ඒ හින්දා 2p6 වෙනවා. තව මෙතන S කාක්ෂික එකක් තියෙනවා. ඒ හින්දා 3s1 කියන මේ තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන පිළිවෙල. ඊට පස්සේ සම්පින්ඩිත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ දිගට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියනවට වඩා මේ විදිහට මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝන 15ක් ලියලා තියෙනවා 2යි 4යි 10යි 15ක් ලියලා තියෙනවා 1s2 2s2 2p6 3s2 3p3 කියලා. නමුත් මේක එයා ළඟම තියෙන ඒ අදාළ මූලද්‍රව්‍ය ළඟම තියෙන උච්ච වායුව අරගෙන මුල් කොටස් ටිකට මෙතන ඉඳලා අපිට දාන්න පුළුවන් උච්ච වායුවක් 2p6 වෙනකම්ම නියොන් කියලා දාන්න පුළුවන්. මොකද මේ කොටස නියොන්ගේ වින්‍යාසයට සමානයි. එතනින් පස්සේ නියොන් දාලා ඉතුරු වෙන ටික ලියන්න පුළුවන් 3s2 3p3 කියලා. මෙන්න මේකට තමයි සම්පින්ඩිත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ. ඊට පස්සේ ආවර්ත වගුව ගැන ඉගෙන ගන්න තියෙන්නේ. මේ ආවර්ත වගුව ගොඩනගන්න බොහෝ විද්‍යාඥයන් දායක වෙලා තියෙනවා. ඒ සියලු විද්‍යාඥයන්ගෙන් එකතු කරගත්තු තොරතුරු එක්ක මනා සම්බන්ධතාවයක් ඇතුව ඒ මූලද්‍රව්‍ය වල පවතින රටාවන් පිළිබිඹුවන ආකාරයට ආවර්තාවක් ගොඩනැගීම සඳහා අවසානයේ කාලෙදී මේ මෙන්ඩලීෆ් කියන විද්‍යාඥයා විශාල දායකත්වයක් දරලා තියෙනවා. ආවර්ත වගුවේ කාණ්ඩ සහ ආවර්ත පිහිටනවා. මේ ආවර්ත වගුවේ මූලද්‍රව්‍ය වල වම් පැත්තේ තියෙන්නේ ලෝහ, දකුණු පැත්තේ අලෝහ. ඒ වගේම ආවර්ත වගුවේ මැද්දේ අපිට ලෝහ හඳුන ගන්න පුළුවන්. වමේ සිට දකුණට යද්දී
ලෝහ ලක්ෂණ ක්‍රමයෙන් අඩු වෙලා අලෝහ ලක්ෂණ වැඩි වීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම ආවර්ත වගුව ගොනු කීපයකට වෙන් කරනවා. මෙන්න මේ ටික S ගොනුව, එතනින් පස්සේ මෙන්න මේ ටික D ගොනුවට සහ මෙන්න මේ ටික P ගොනුවට ආදී වශයෙන් මෙහෙම ආවර්ත වගුවේ තියෙන මූලද්‍රව්‍ය ගොනු වලට වෙන් කරන්නේ ඒ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියාගෙන යද්දී ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින කවචය පදනම් කරගෙන ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින කවචය පදනම් කරගෙන තමයි ඉලෙක්ට්‍රෝන ගොනු වලට වෙන් කරන්නේ. S කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරමින් පවතිනවා නම් ඒවා S ගොනුවට, P කාක්ෂික වලට පිරමින් පවතිනවා නම් P ගොනුවට, D වලට පිරමින් පවතිනවා නම් D ගොනුවට ආදී වශයෙන්. පළවෙනි කාණ්ඩේ ලෝහ වලට නමක් දෙනවා ක්ෂාර ලෝහ කියලා. මෙන්න මේ ලෝහ. ඊට පස්සේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ෆ්‍රැන්සියම් කියන මේ ලෝහ ටිකට අපි කියනවා පළවෙනි කාණ්ඩේ ක්ෂාර ලෝහ කියලා. ඒ වගේම දෙවෙනි කාණ්ඩේ ලෝහ වලට කියනවා ක්ෂාරීය පාංශු ලෝහ කියලා. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්චියම් ආදී. ඒ වගේම 16 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය කැල්කොජෙන කියලා හඳුන්වනවා. ඔක්සිජන්, සල්ෆර්, සෙලිනියම්, ටෙලිනියම්, පොලෝනියම් කියන ඒවා. ඊපස්සේ 17 වෙනි කාණ්ඩේ හැලජන, හෙලයිඩ්, ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයරින් කියන මූලද්‍රව්‍ය. ඒ වගේම 18 වෙනි කාණ්ඩේ විශේෂ මූලද්‍රව්‍ය තියෙන්නේ. මේවා බන්ධන හදන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි නිෂ්ක්‍රීය තත්ත්වයේ පැවතීම, උච්ච වායුවක් වීම, ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් පැවතීම. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ස්ථායී හින්දා එයාලගේ කවච සම්පූර්ණයෙන් පිරීලා හින්දා තවත් ප්‍රතික්‍රියා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ස්ථායී ස්වභාවයක් ගන්නවා. ඒ හේතුවෙන් සාමාන්‍ය පරිසරයේ මේ වායු ඒක පරමාණුක වායු විදිහට දැක ගන්න පුළුවන්. මෙන්න මේ ආවර්ත වගුවේ දැක ගන්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි අයනීකරණ ශක්තිය. අයනීකරණ ශක්තිය මේ ආවර්තයක් දිගේ වමේ ඉඳලා දකුණට ගමන් කරද්දී අයනීකරණ ශක්තිය වැඩිවීමක් සිද්ධ වෙනවා. අයනීකරණ ශක්තිය කියලා කියන්නේ වායුමය පරමාණුවකින් එකට ලිහිල්වම් බැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝන අයින් කරලා අයනයක් බවට පත් කරන්න දෙන්න ඕන ශක්තිය. එක ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ධන එකේ අයනයක් හදනවා නම් එතනට කියන්නේ පළමුවන අයනීකරණ ශක්තිය කියලා. මෙන්න මේ අයනීකරණ ශක්තිය ආවර්තයක් දිගේ වමේ ඉඳලා දකුණට යද්දී වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒකට හේතුව තමයි මේ පරමාණු වල වමේ ඉඳලා දකුණට යන්න න්‍යෂ්ටික ආරෝපණය ප්‍රබල වෙනවා. න්‍යෂ්ටික ආරෝපණය ප්‍රබල වුණාන් පස්සේ ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණය වැඩි වෙනවා. එහෙම වුණාම ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම සඳහා විශාල ශක්තියක් ලබා දෙන්න වෙනවා.